පටන් ගමු දෙනවා 29 පාඩම සම්භාවිතාව සම්භාවිතාව ඒකේ යටතේ පුතේ අනුමාත්‍රිකාවක් අපි ලියමු සිදුවීමක විය හැකියාව සිදුවීමක විය හැකියාව එතකොට මෙන්න මේ වගේ දේවල් ටිකක් මතක් කරගන්න තියෙනවා. අපාවට තියෙන සිදුවීම් තුනේ අපිට පුළුවන් වර්ගීකරණයක් කරන්න. හරිද? වර්ගීකරණයක් කරන්න පුළුවන් මෙහෙම. ස්ථීරවම සිදුවන සිද්ධි. ස්ථීරවම වෙනවා. අපි ගත්තොත් සරල උදාහරණ නැගෙනහිරින් ඉර පෑයීම. ස්ථීර වෙනවනේ පුතේ. ඒ වගේම ස්ථීරවම සිදු නොවන සිදුවීම්. අවදාකවත් වෙන්නේ බටහිරෙන් ඉරු පෑයීම. ඔව් බටහිරෙන් ඉර පෑයීම. ඔය වගේ එකක් පුතේ. ඊට පස්සේ තව සමහර ඒවා තියෙනවා පුතේ. හරිද? තව සමහර ඒවා තියෙනවා වෙනවද නැද්ද කියලා හරියට කියන්න බෑ. සමහර විට වෙන්න පුළුවන්. සමහර විට නොවෙන්නත් පුළුවන්. ඒවට අපි කියනවා පුතේ අහඹු සිදුවීම් කියලා. අහඹු සිදුවීම් කියලා කියනවා ඒවට. හරිද? ඒ කියන්නේ සිදුවීමට හෝ නොවීමට තියෙන හැකියාව අපි හරියට දන්නේ නැහැ. වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. උදාහරණයක් කාසියක් උඩ දාලා වැටෙන පැත්ත බැලීම. ඉතින් ඔබ සිරස වෙන්නත් පුළුවන්, අගේ වෙන්නත් පුළුවන්. හරිද? දැන් මම ගත්තොත් මෙහෙම. 1 සිට 6 දක්වා අංක යදපු ධාතු කැටයක් උඩ දාලා වැටෙන පැත්ත බලනවා. එතකොට 1 2 3 4 5 හෝ 6 කියන පැති වලින් එකක් ලැබෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ හරියටම මොකද්ද ලැබෙන්නේ කියලා. හරිද? වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි? එතකොට පුතේ මේ විදිහේ හරි සිදුවීම් වලට අපි කියනවා අහඹු සිදුවීම් කියලා. හරිද? අහඹු සිදුවීම් කියලා කියනවා. හරි. එතකොට අපි පොඩි වාක්‍යයක් ලියාගමු. අපි ලියමු පුතේ මෙහෙම. එදිනෙදා පරිසරයේ සිදුවන සිදුවීම් එදිනෙදා පරිසරයේ සිදුවන සිදුවීම් පහත ආකාරයට වර්ග කළ හැක. පහත ආකාරයට වර්ග කළ හැක. පළවෙනි එක ස්ථීරවම සිදුවන සිදුවීම්. දෙවෙනි එක පුතේ ස්ථීරවම සිදු නොවන සිදුවීම්. තුන්වෙනි එක අහඹු සිදුවීම්. අහඹු සිදුවීම්. හරි? එතන හත ශ්‍රේණියේදී අපි මේවා ඉගෙන ගත්තා. අහඹු කියලා කියන්නේ වෙනවද නැද්ද කියලා කියන්න බෑ. ඒ වරහණට ලියමු. සිදු වෙන හෝ නොවන බව ස්ථීරවම පැවසිය නොහැකි.
වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි ලියන්න බලන්න ටික. ඊළඟට පුතේ මේ කියන අහමු සිදුවීම් අපිට පුළුවන් ඒවැ සිදුවෙන විදිහ අනුව ආයසරයක් කොටස් තුනකට වෙන් කරන්න. මෙහෙම එක. කලාතුරකින් සිදුවන සිදුවීම්, බහුලව සිදුවන සිදුවීම්, සිදුවීමට හා නොවීමට ඇති හැකියාව සමාන වෙන සිදුවීම්. ඒ උදාහරණයක් කලාතුරකින් සිදුවන සිදුවීම. සුළි සුළඟක් ඇතිවීම. බහුලව සිදුවන සිදුවීම. ඒ කියන්නේ නිතර වෙන්න පුළුවන්. වැසි සහිත කාලයකදී හෙට දිනේ වැසි සහිත වීම බහුල වෙන්න පුළුවන්. සිදුවෙන හෝ නොවන ඒ කියන්නේ සිදුවෙන්න නොවන්න තියෙන හැකියාව සමාන වෙන ඒවා ගත්තොත් පුතේ කාසියක් උඩ දැමුව විට අගය ලැබීම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරියටම භාගේ තියෙන. ඔය වගේ අපිට පුළුවන් පුතේ අහමු සිදුවීම් ආයසරයක් කොටස් වලට වෙන් කරන්න. අපි ලියමු මෙහෙම. මෙහෙම ලියන්න. අහඹු සිදුවීම් පහත ආකාරයට වර්ග කළ හැක. අහඹු සිදුවීම් පහත ආකාරයට වර්ග කළ හැක. 1 2 3 දාලා ලියමු. පළවෙනි එක කලාතුරකින් සිදුවන සිදුවීම්. දෙවෙනි එක සිදුවීමට හෝ සිදු නොවීමට ඇති හැකියාව. සමාන වන සිදුවීම. අනිත් එක බහුලව සිදුවන සිදුවීම. බහුලව සිදුවන සිදුවීම. පුතේ එතකොට මේ සිදුවීම් වලට හරිද අපි දෙනවා බිංදුව එක පරිමාණයට ලකුණු. බිංදුව එක පරිමාණය. ඒ කියන්නේ මෙහෙමයි බිංදුව එක පරිමාණය කියන එකේ තේරුම වෙන්නේ නැති ඒවට කවදාකවත් වෙන්නේ නැති ඒවට බිංදුවයි. අනිවාර්යෙන් වෙන ඒවට එකයි. හරිද? ඊළඟට මේ සිදුවීමට හෝ සිදු නොවීමට ඇති හැකියාව සමානය තියෙනවනේ. මේ දෙන්නගේ හරි මැද. ඒ කියන්නේ හරි මැද කියන්නේ භාගෙනේ. භාගයයි. කලාතුරකින් වෙන ඒවාට බිංදුවයි භාගයයි අතර. බහුලව වෙන ඒවාට පුතේ භාගයයි එකයි අතර. එහෙම අපි ලකුණු දෙනවා පුතේ බිංදුව එක පරිමාණයට අනුව මේ සිදුවීම් වලට.
හරි ඒ මම මේක සටහනක ලියන්නම් පුතේ වෙනම අපි අඳිමු එහෙම එකක් අපි යටින් ලියමු මෙහෙම ඉහත සඳහන් සිදුවීම් සඳහා ඉහත සඳහන් සිදුවීම් සඳහා මෙන්න මෙහෙම පුතේ බිඳුව ඉදි කෑල්ලත් එක පරිමාණයට අනුව බිඳුව ඉදි කෑල්ලත් එක පරිමාණයට අනුව පහත ආකාරයට ලකුණු දිය හැක පහත ආකාරයට ලකුණු දිය හැක පහත ආකාරයට ලකුණු දිය හැක හරි මම පොඩි සටහනක් අඳිනවා පුතේ ඔයාලා චුට්ටක් බලන්න මේ සටහන මම අඳිනකම් ඇන්දට පස්සේ අඳගමු නැත්තම් ඉඩමදි වෙයි නේ මේ වෙලි ගෑල්ලක් ගහලා හරි මැදට ලකුණු කරනවා මෙතන බිඳුව එක භාග මෙතන මම ලියනවා ස්ථීරවම සිදු නොවන සිදුවීම් මේ පැත්තේ මම ලියනවා පුතේ ස්ථීරවම සිදුවන සිදුවීම් ඊළඟ මෙතන මම ලියනවා පුතේ සිදුවීමේ හෝ සිදු නොවීමේ හැකියාව සමාන වෙන සිදුවීම සිදුවීමේ හෝ සිදු නොවීමේ හැකියාව සමාන වෙන සිදුවීම සර් ස්ක්‍රීන් එක පැහැදිලි නෑනේ ඊට පස්සේ පුතේ මෙතන මේ බිඳුවයි භාගය අතරනේ මෙහෙම ලියුවා නම් හරියනේ මේ තියෙන බිඳුවයි භාගය අතර ඒවා ඊළඟට මේ තියෙන්නේ පුතේ භාගයයි එකයි අතර ඒවා එතකොට මෙතනට අපි ලකුණු දෙනවා පුතේ මේ තියෙන අඩුවෙන් බිඳුවයි භාගය අතර කියන්නේ කලාතුරකින් වෙනවනේ මේ තියෙන පුතේ කලාතුරකින් සිදුවන සිදුවීම් ඊළඟට මේ තියෙන පුතේ බහුලව සිදුවන සිදුවීම් බහුලව සිදුවන සිදුවීම් හරි දැන් අදින් බලන්න පුතේ පිළිවෙලට ඔය ටික ඔය විදිහ ලකුණු කරගමු
වැඩේ ඉවර කරලා පුතේ 29 එක අභ්‍යාසෙට එමු අපි. ඉස්සෙල්ලාම ඔයාලා හිතලා උත්තර ටිකක් ලියමු. ඊට පස්සේ මම බලන්න යන්නේ. සර්ට එවන්න ඕනද උත්තර ටික? පුළුවන් එවන්න පුතේ. ඔව් සර්. පුතේ පළවෙනි ගාන කියනවා ස්ථීරවම සිදුවන සිදුවීම් තුනක් ලියන්න. එතකොට මොනවා හරි ස්ථීරව වෙන එකක් ලියන්න. මම ඉස්සෙල්ලා කිව්වේ මේ ඔයාලා ඔය වගේ කැමති ඒවාන් ලියන්න පුළුවන්. නැගෙනහිරෙන් ඉර පෑවීම. අද ඉරිදා නම් හෙට සඳුදා වීම. ස්ථිර වෙනවනේ පුතේ. උඩ පැන්නොත් බිම වැටීම. ඔය තියෙන්නේ. ඔය වගේ ස්ථිර වෙන ඒවා ලියන්න. ස්ථිර වෙන්නේ නැති ඒවා. හොඳේ වෙන් ලියන්න ඉතින්. අද ඉරිදා නම් හෙට බදාදා වීම. කළු ගලක් අහසේ පාවීම. බටහිරෙන් ඉර පෑවීම. ඉතින් ඔය වගේ ඒවා ටිකක් ලියන්න. මම නිකන් උදාහරණ මේ දෙන්න. තුන්වෙනි අපිට කියනවා පුතේ අහමු සිදුවීම් තුනක් ලියන්න. දැන් වෙන නොවන ඒවා හරියට දන්නේ නැහැ. සුලි සුලඟක් ඇතිවීම. කාසියක් උඩ දැමූ විට උඩ අතට හිටින පැත්ත සිරස වීම. හරි? ඊළඟට ඉදාමු දාදු කැටයක් උඩ දැමූ විට එක ලැබීම. හරි. දන්නේ නැහැ හරි වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හෙට දිනේ වැසි සහිත වීම. ඔය වගේ හරි. ඔය වගේ සිදුවීම් ලිව්වේ ඉවරයි. ඊළඟට 4. 4 වෙනි එකේ කියනවා 1 2 3 4 ලෙස පැතිවල ලකුණු කර ඇති සාධාරණ සවිදි චතුස්තල කැටයක් වරක් උඩ දමා යටට හැරී වැටෙන පැත්තේ ඇති අංකය නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලියා දක්වන්න. ඔය 1 හරි 2 හරි 3 හරි 4 හරි ලැබෙන්න ඕනේ. ඉච්චරනේ වෙන්න ඕනේ නේ පුතේ. දැන් ඒක ලියවනම් හරි. 1 ලැබීම 2 ලැබීම 3 ලැබීම 4 ලැබීම. ඊළඟට පුතේ 5 වෙනි එකේ මම එකේ ඉඳලා 10ට ඉලක්කම් ලියලා උත්තර ටික ලියන්න. හරි. දැන් අපි අර වරහන් ඇතුලේ තියෙන ඒවෙන් තමයි දෙන්න ඕනේ පුතේ කොහොමද වෙන්නේ කියලා. අපි උත්තර ටික ඉස්සෙල්ලා ලියාගමු. ගසකින් ගිලිහුණු ගෙඩියක් පොළවට වැටීම. අනිවාර්යෙන්ම වෙනවනේ පුතේ. අනිවාර්යෙන් එනවා නම් ලකුණු 1. නැගෙනහිරෙන් ඉර පෑවීම. අනිවාර්යෙන් වෙනවනේ 1යි. ඊට පස්සේ කියනවා අද සඳුදා නම් හෙට බදාදා වීම. බිඳුව. වෙන්නේ නැහැ පුතේ කොහොමන්නේ? වෙන්නේ නැහැ කියන්නේ බිඳුවයි. ඊළඟට කියනවා මෙහෙම එකක්. තරමින් සමාන රතු පබළු 10යි නිල් පබළු 2ක් ඇති බෑගයකින් ගත් පබළුව රතු පාට පබළුවක් වීම. පුතේ රතු පබළු වැඩි මේ. නිල් ඒවා අඩුයි. එතකොට රතු පාට ලැබෙන්න වැඩි හැකියාවක් තියෙනවා. හැම වෙලෙම රතු ලැබෙනවා කියලා කියන්න බෑ. හැබැයි බහුලව වෙනවනේ. රතු වැඩිනේ. ඒක බහුලව වෙනවා නම් අපි ලියනවා පුතේ භාගයයි 1යි 4. බහුල වෙනවා නම් භාගයයි 1යි 4. පහ බලන්නකෝ.
පැතිවල එකේව 3යි දෙකේව 3යි දාලා සාධාරණ ධාතු කැටයක් උඩ දැමීමේදී වැටෙන පැත්තේ එක ලැබීම පුතේ. භාගය භාගය පුතේ යන්න හරි. මොකද හරියටම භාගේ තියෙන්නේ. පැති 3ක එක පැති 3ක දෙක. එතකොට එක ලැබෙන්න තියෙන හැකියාව දෙක ලැබෙන්න තියෙන හැකියාව සමානයි. ඒක භාගය. ඊළඟට කියනවා තරංගයකදී කාසිය වාසිය ලැබීම. ඒකටත් භාගය ඒක අනිවාර්යෙන් භාගය වෙන්න ඕනේ පුතේ. කාසිය සිරසයි යගේ විතරනේ තියෙන්නේ පුතේ. ඔය දෙකෙන් එකක් ලැබෙන්න ඕනේ. එහෙම වෙන්න ඕනේ නැත්නම් තරංගයට අවාසියි. ඊළඟට කියනවා එකේ සිට 6 තෙක් අංක ලියූ සාධාරණ ධාතු කැටයක් ඉහළ දැමූ විට දෙකට වැඩි සංඛ්‍යාවක් ලැබීම පුතේ. භාගයත් එකත් අතර ඔව් දෙකට වැඩි කිව්වම පුතේ 3 4 5 6 ඉලක්කම් 4ක් තියෙනවානේ. ඒතර වැඩි මේ පැත්ත වැඩි දෙකට අඩු. අනිත් පැත්තේ තියෙන 1 2 විතරනේ. එහෙනම් වැඩි හැකියාවක් තියෙනවා පුතේ ලැබෙන්න දෙකට වැඩි සංඛ්‍යාවක්. එහෙනම් මට ලියන්න පුළුවන් භාගයයි 1යි 4 කියලා. ඊළඟට අපිට 8 වෙනි එකේ කියනවා පුතේ ඔත්තේ සංඛ්‍යා දෙකක ඓක්‍ය ඒ කියන්නේ එකතුව ඉරට්ට සංඛ්‍යාවක් වීම. 1 ඔව් අපි හදලා බලමු පුතේ ඔත්තේ සංඛ්‍යා ඔන්න 3 5 එකතු කළාම 8 අනිවාර්යෙන් ඉරට්ට. 1 ඉදාමු 7 ඒත් 8 ඉරට්ටේ. ඔත්තේ සංඛ්‍යා දෙකක් එකතු කළාම අනිවාර්යෙන් ඉරට්ට වෙනවා. එහෙනම් මේක අනිවාර්යෙන් වෙන එකක්. අනිවාර්යෙන් වෙනවා නම් පුතේ අපි දාන්න ඕනේ 1. ඔබේ පන්තියේ තෝරාගත් ළමයෙකුගේ උපන්දිනය ජනවාරි 2 වීම. බිඳුවත් භාගයත් අතර ඔව් වෙන්න පුළුවන් පුතේ නේද? වෙන්න පුළුවන්. හැබැයි වෙන්න තියෙන හැකියාව හරි අඩුයි. හරි අඩුයි කියන්නේ නම් බිඳුවයි භාගයයි අතර තව දවස් ඕන තරම් තියෙනවා. මිනිසෙකු මිය යන දවස සඳුදාවක් වීම. ඒකත් පුතේ ඔහොම තමයි. මොකද දවස් 7ක් තියෙනවනේ. දවස් 7න් එක දවසක් තමයි සඳුදා. එහෙනම් අපිට ඒකත් දෙන්න වෙන්නේ බිඳුවයි භාගයයි අතර තමයි. ඔය ගාම සම්පූර්ණ කරගත්තා නම් හරි ඒක නේද? ඊළඟට පුතේ අනුමාත්‍රිකාවක් ලියාගමු. පරීක්ෂණාත්මක සම්භාවිතාව. පරීක්ෂණාත්මක සම්භාවිතාව. පරීක්ෂණාත්මක සම්භාවිතාව. ඒක යටතේ පුතේ අනුමාත්‍රිකාවල් ලියන්න පුතේ අහම්බු පරීක්ෂණ. අහම්බු පරීක්ෂණ. එතකොට අපි පොඩ්ඩක් කතා කරන්න මොකද්ද මේ අහම්බු පරීක්ෂණයක් කියන්නේ කියලා පුතේ. පරීක්ෂණාත්මක සම්භාවිතා යටතේ. පුතේ අපි පරීක්ෂණයක් ගත්තොත් මෙන්න මේ වගේ එකක්. මම ගන්නවා පුතේ කාසියක් උඩ දාලා වැටෙන පැත්ත නිරීක්ෂණය කරනවා පුතේ. කාසිය උඩ දැම්ම වැටෙන පැත්ත බලනවා. හරිද? මේ පරීක්ෂණයේ බලන්න මම මේ කියන ලක්ෂණ තියනවා නේද කියලා. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද කියලා අපි කලින්ම දන්නවා. එක්ක සිරස ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් අගය ලැබෙන්න ඕනේ. ලැබිය හැකි ප්‍රතිඵල දන්නවා. හැබැයි පරීක්ෂණය කරන වෙලාවේ ලැබෙන ප්‍රතිඵලය දන්නේ නැහැ පුතේ. සිරස දාගේද කියලා හරියට කියන්න බෑනේ අපිට නේද? පරීක්ෂණය කරන වෙලාවේ දන්නේ නැහැ කියන්නේ. ඒ වගේම මේ පරීක්ෂණය අපිට පුළුවන් පුතේ
ඕනෑම වාර ගණනක් කරන්න. අපි කැමති ප්‍රමාණයක් කාසිය උඩ දාලා බලන්න පුළුවන් ඉතින් නේද? ඕනම වාර ගණනක් කර හැකියි. එතකොට ඒ කොච්චර කළත් පුතේ ඒකේ නිශ්චිත රටාවක් ලැබෙන්නේ නැහැ. අපි ගත්තොත් මෙහෙම සිරස 3යි අගය 2යි. ඔය වගේ. පුතේ එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා නම් ආයි පරීක්ෂණය ඕනේ නැහැ. අපිට ඒක දිහා බලලා ඊළඟ ටික ලියාගෙන යන්න පුළුවන් නේ පුතේ. එහෙම ලැබෙන්නේ නැහැ. හරිද? එතකොට බලන්න මේ පරීක්ෂණයේ පුතේ මම ලක්ෂණ 4ක් කිව්වා. ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල කලින් දන්නවා. පරීක්ෂණය කරන අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය දන්නේ නැහැ. පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කරගෙන යන්න පුළුවන්. කොච්චර කරත් නිශ්චිත රටාවක් ලැබෙන්නේ නැහැ පුතේ. පුතේ ඔන්න ඔය ලක්ෂණ තියෙන පරීක්ෂණයකට අපි කියනවා පුතේ අහඹු පරීක්ෂණයක්. එහෙම නැත්නම් මේකට කියනවා සසම්භාවී පරීක්ෂණයක්. අහඹු පරීක්ෂණයක් එහෙම නැත්නම් සසම්භාවී පරීක්ෂණයක් කියලා අපි කියනවා. හරිද? එතකොට ඔයාලගේ පොතේ අර මුල කර්ම දෙක තියෙනවා නම් අපි අහඹු පරීක්ෂණයක් කියලා ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දන්නවා. පරීක්ෂණය කරන වෙලාවේ ලැබෙන ප්‍රතිඵලය දන්නේ නැහැ. අපි ගත්තොත් ධාතු කැටයක් උඩ දානවා. අපි දන්නවා 1 ඉඳලා 6 දක්වා ඉලක්කමක් තමයි ලැබෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වුණාට පරීක්ෂණය කරන වෙලාවේ ලැබෙන එක මොකක්ද කියලා අපි දන්නේ නැහැ පුතේ. ඔය වගේ එහෙම තියෙනවා නම් අපි කියනවා ඒකට අහඹු එහෙම නැත්නම් සසම්භාවී පරීක්ෂණයක් කියලා. ලියමු පුතේ මෙහෙම. පහත ලක්ෂණ සහිත පරීක්ෂණයක් පහත ලක්ෂණ සහිත පරීක්ෂණයක් අහඹු පරීක්ෂණයක් හෙවත් අහඹු පරීක්ෂණයක් හෙවත් සසම්භාවී පරීක්ෂණයක් නම් වේ. අහඹු පරීක්ෂණයක් හෙවත් සසම්භාවී පරීක්ෂණයක් නම් වේ. එක දෙක දාලා ලියමු. හරිද? පළවෙනි උදේ ලැබිය හැකි ප්‍රතිඵල කලින් දැන සිටීම. ලැබිය හැකි ප්‍රතිඵල කලින් දැන සිටීම. දෙවෙනි එක පරීක්ෂණය කරන අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය පරීක්ෂණය කරන අවස්ථාවේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම කිව නොහැකි වීම. නිශ්චිතවම කිව නොහැකි වීම. තුන්වෙනි එක පුතේ පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කළ හැකි වීම. පරීක්ෂණය ඕනෑම වාර ගණනක් කළ හැකි වීම.
අන්තිම එක පුතේ අන්තිම එක ප්‍රතිඵලවල නිශ්චිත රටාවක් නොමැති වීම. ප්‍රතිඵලවල නිශ්චිත රටාවක් නොමැති වීම. නිශ්චිත රටාවක් නොමැති වීම. හරි. පොඩි උදාහරණයක් ලියමු. උදාහරණ රුපියල් 2 කාසියක් උඩ දමා රුපියල් 2 කාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීම. වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීම. හරි. ඊට පස්සේ පුතේ අනුමාත්‍රිකාවල් ලියමු. සාර්ථක භාගය. මේකටම පුතේ නමක් දීලා තියෙනවා තව සාපේක්ෂ සංඛ්‍යාතය. सापेक्ष संख्याते එතකොට සාර්ථක භාගය කියලා කියන්නේ පුතේ හරිද? අපි යම් කිසි පරීක්ෂණයක් කරලා මොකක් හරි ප්‍රතිඵලයක් ලැබෙන එක ගැන බැලුවොත් පුතේ ඒ ප්‍රතිඵලය ලැබෙන වාර ගාන මුළු වාර ගානේ භාගයක් විදිහට ලිව්වහම හරිද? ඒ භාගයට අපි කියනවා පුතේ සාර්ථක භාගය කියලා. සාර්ථක භාගය කියන්නේ යා සාර්ථක වෙන වාර ගණන භාගයක් විදිහට ලිව්වහම ලැබෙන අගේ. දැන් අපි ගත්තොත් මෙහෙම එකක්. ලියන්න එපා මේවා. කියන එක අහගෙන ඉන්න. මම ගන්නවා පුතේ රුපියල් 2 කාසියක් ලියන්න එපා. 50 වතාවක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කරා. වැටෙන පැත්ත නිරීක්ෂණය කරන ලදී. හරිද? වැටෙන පැත්ත නිරීක්ෂණය කරන ලදී. මම කියනවා එහිදී 23 වතාවක් අගයද 27 වතාවක් සිරසද ලැබුණි. මේ අනුව දැන් මම කියනවා පුතේ සිරස ලැබීමේ සාර්ථක භාගයයි අගය ලැබීමේ සාර්ථක භාගයයි ලියන්න කියලා. එතකොට අගය ලැබීමේ සාර්ථක භාගය වෙන්නේ පුතේ අගය ලැබිලා තියෙනවා 23 වතාවක්. පරීක්ෂණය කරලා තියෙනවා පුතේ 50 වතාවක්. අපි කියනවා අගය ලැබීමේ සාර්ථක භාගය 50න් 23යි. එහෙමනම් සිරස ලැබීමේ සාර්ථක භාගය කියන්නේ සිරසවල ලැබිලා තියෙනවා 27 වතාවක් 50න් 27. ඔන්න සාර්ථක භාගයේ වැඩේ වෙන සාර්ථක වෙන වාර ගාන පුතේ බෙදීම මුළු වාර ගාන. ඔකට අපි කියනවා සාර්ථක භාගය කියලා. හරිද? එතකොට අපිට පුළුවන් සාර්ථක භාගය සමීකරණයක් විදිහට මෙහෙම ලියා ගන්න.
ඔයාලා පොතේ තියෙනවා මෙන්න මෙහෙම එකක් ලියන්න එපා. A කියන ප්‍රතිඵලයේ සාර්ථක භාගය. A කියන ප්‍රතිඵලය කියන්නේ පුතේ යම් ඕනෑම ප්‍රතිඵලයක්නේ. ඒක සමානයිලු A කියන ප්‍රතිඵලය ලැබුණු වාර ගණන. වාර ගණන බෙදීම පරීක්ෂණය කළ මුළු වාර ගණන. පරීක්ෂණය කළ මුළු වාර ගණන. ඔන්න ඕකෙන් අපිට පුළුවන් සාර්ථක භාගය කියන එක ගන්න පුතේ. එතකොට මේ සාර්ථක භාගයට අපි කියනවා පුතේ පරීක්ෂණාත්මක සම්භාවිතාවය කියලා. පරීක්ෂණයක් කරලා සම්භාවිතාවයට අගයක් ගන්නවා පුතේ. මේ ලැබෙන ඒවා ඔක්කොම එකට වඩා අඩුයි නේ. භාග විදියට යනවා කියන්නේ එකට වඩා අඩු ඒවානේ ඔය තියෙන්නේ පුතේ. විෂම භාග නෙවෙයි නේ තියෙන්නේ. ඕකට අපි කියනවා පරීක්ෂණාත්මක සම්භාවිතාවය කියලා. ලියමු පුතේ අපි මෙන්න මෙහෙම. සාර්ථක භාගය කියලා ලියවනවා. ලියන්න. යම් කිසි පරීක්ෂණයකදී ඕනෑම ප්‍රතිඵලයක් සිදුවන වාර ගණන සිදුවන වාර ගණන පරීක්ෂණය කළ මුළු වාර ගණනින් බෙදූ විට සාර්ථක භාගය ලබා ගත හැක. සාර්ථක භාගය ලබා ගත හැක. යටි වෙනම ලියන්න. කැපිටල් එක. A නම් ප්‍රතිඵලයක් සැලකූ විට. කැපිටල් A. A නම් ප්‍රතිඵලයක් සැලකූ විට. සැලකූ විට කියලා පුතේ මේ කොටු කරලා තියෙන එක ලියන්න. සැලකූ විට කියලා ඒ ප්‍රතිඵලයේ සාර්ථක භාගය සමානයි ඒ ප්‍රතිඵලය ලැබුණු වාර ගාන බෙදීම පරීක්ෂණය කළ මුළු වාර ගාන කියලා ලියන්න. ඒක ලියලා ඉවර වෙලා උදාහරණයක් විදියට මේක ලියන්න. උදාහරණයක් විදියට ඔය රුපියල් 2 කාසියක් එහෙම තියෙන ඒක ලියන්න.
පුතේ එතකොට මේ කියන සාර්ථක භාගයම අපි හඳුන්වනවා පුතේ පරීක්ෂණාත්මක සම්භාවිතාව කියලා. හරි ලේසි. ඉතින් භාගයක් විදිහට ලියලා දාන්න. අපි ඕක යටින් මේ කියන එක ලියාගමු. ලියන්න පුතේ මෙහෙම මෙලෙස ලැබෙන සාර්ථක භාගය පරීක්ෂණාත්මක සම්භාවිතාව ලෙසද හඳුන්වයි. මෙලෙස ලැබෙන සාර්ථක භාගය පරීක්ෂණාත්මක සම්භාවිතාව ලෙසද හඳුන්වයි. පුතේ ඊළඟට ඔයාලා එන්න 29 දෙක අභ්‍යාසෙට පුතේ 29 දෙක අභ්‍යාසෙට එන්න පිටුව 155 පිටුව 155 අපිට පුතේ මේක නිකම්ම හදා ගන්න පුළුවන් හරිම ලේසියෙන් බලන්න හොඳට කියවලා බලලා භාග විදිහට ලියන්නයි ඕන වෙන්නේ. හරිද? හරි. චුට්ටක් බලන්නකො තනියෙන් උත්තර ලියන්න පුළුවන්ද කියලා. පොඩි වෙලාවක් දෙන්න මම විනාඩියක්. බලමු පුතේ පළවෙනි එක බෑග් එකක එක සමාන පබළු තුනක් ඇත. ඒවා රතු නිල් සහ කහ ලෙස වර්ණ ගන්වාට පළමුව පබළුවක්ගෙන වර්ණය සටහන් කර නැවත මල්ලට දාලා දෙවෙනි වර පබළුවක් ගන්න ලැබෙනවා. මේ විදිහට 50 වතාවක් කළාම ලැබුණු ප්‍රතිඵල දාලා තියෙනවා මේ විදිහට. ඒ 50 වතාවන්නේ පුතේ කරේ. එහෙනම් හැම එකම 50න් පංගු විය යුතුයි. 50න් පංගු විය යුතුයි. අපෙන් අහන රතු පබළුව ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව සොයන්න. රතු පබළුව 18 වතාවක් ලැබිලා. එහෙනම් 50න් 18
නිල් බබළුව ලැබීමේ සම්භාවිතාව නිල් බබළු 17 වතාවක් ලැබිලා තියෙනවා 50න් 17යි. අනිත් එක කියන අපිට කහ බබළුව ලැබීමේ සම්භාවිතාව කහ බබළු 15යි 50න් 15යි. පළවෙනි ගාන හරි. හරි. උත්තර ටිකක් දෙවුවා මට. ඊළඟ එක බලමු පුතේ. ඒකත් ඒ වගේම තමයි. දෙවෙනි ගාන. දෙවෙනි ගානේ අපිට කියනවා එකේ ඉඳලා 4 වෙනකන් ලිව්ව චතුස් ඉලක්කම් දාපු චතුස්තල ධාතු කැටයක් 40 වතාවක් උඩ දැම්මහම ලැබුණු ප්‍රතිඵල මෙසේ 40 වතාවන්නේ පුතේ. එහෙමනම් හැම එකම අපි ලියන්න ඕනේ පුතේ 40. හැම එකම 40න් අපි ලියමු. පළවෙනියට කියන අපිට අංක 2 ලැබීමේ පරීක්ෂණාත්මක සම්භාවිතාව. දෙකේ ඒවා 11ක් තියෙනවා. ඉරට්ටේ සංඛ්‍යාවල් ලැබීමේ සම්භාවිතාව. ඉරට්ටේ සංඛ්‍යා මේකේ තියෙනවා 2යි 4යි තියෙනවානේ. ඒ දෙකේ ඒවා 11යි 4 ඒවා 11යි. 11යි 11යි 22යි. ඊළඟ කියන ප්‍රථමක සංඛ්‍යාව. ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ එකෙන් සහ එම සංඛ්‍යාවෙන් පමණක් බෙදෙන සංඛ්‍යාව. 2 3 5 ඔහොම යන්නේ. පහ වැඩ නැහැ. 2යි 3යි විතරයි. දෙකේ 11යි තුනේව 10යි 21යි. අවසානෙට එකට වඩා වැඩි සංඛ්‍යා 2 3 4 තියෙනවනේ පුතේ. එතකොට 11යි 10යි 11යි 22යි. නිකන් ලියාගෙන යන්න විතරයි තියෙන්නේ පුතේ. දැන් අනුමාත්‍රිකාව ලියා ගන්න පුතේ. සෛද්ධාන්තික සම්භාවිතාව. සෛද්ධාන්තික සම්භාවිතාව. එතකොට පුතේ මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔය හැම පරීක්ෂණයකටම අපිට බෑ පුතේ පරීක්ෂණය කර සම්භාවිතා හොයන්න. මොකද මේ විභාගයේදී ඔක කර හොයන්න බෑනේ. පරීක්ෂණයක් කරොත් ඒකේ ප්‍රතිඵල බලලා මොනවා හරි ලියන්න පුළුවන්. හැබැයි තව සමහර දේවල් තියෙනවා පුතේ අපිට පරීක්ෂණයේ දිහා බලලා සම්භාවිතාව අනුමාන කරලා ලියා ගන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම කරන්න නම් අපි කියනවා මේ අදාළ පරීක්ෂණයේ හැම ප්‍රතිඵලයක්ම ලැබෙන්න තියෙන හැකියාව. එහෙම නැත්නම් විය හැකියාව සමාන වෙන්න ඕනේ කියලා කියනවා. විය හැකියාව සමාන වෙන්න ඕනේ කියලා කියනවා. හරිද? ඒ උදාහරණයක් ගත්ත විය හැකියාව ගැන අපි කතා කළොත් දැන් පුතේ මම මේ වගේ ධනකාභ එකක් ගත්තොත් මේ උඩ 1 2 3 4 5 යට 6 එහෙම දැම්මොත් මේ මේක උඩ දාලා වැටෙන පැත්ත බැලුවොත් පුතේ මෙතන 1යි 6යි ලැබෙන්න වැඩි හැකියාවක් තියෙනවනේ. 1 6 වැඩි හැකියාවක් තියෙනවනේ පුතේ. මේවා වැටෙන්න තියෙන අඩු හැකියාව. එහෙම නෙවෙන්නේ නේ. එතකොට මේකේ අපි කියනවා මේ විය හැකියාව සමාන නැහැ මේකේ තියෙන ප්‍රතිඵල වල. මේ දෙන්නගේ හැකියාව වැඩි. මේ දෙන්න ඉතාම අඩුයි. මේ දෙන්න තරමක් තියෙනවා. හරිද? එහෙම ඒවා ගැන නෙමෙයි මේ අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ පුතේ හරියට ධාතු කැටයක් වගේ. දැන් ධාතු කැටයක් උඩ දාලා වැටෙන පැත්ත බැලුවොත් පුතේ
ධාතු කැටේ හැම පැත්තම ලැබෙන්න තියෙන හැකියාව සමානයි. අන්න විය හැකියාව සමානයි. එතකොට ඒ වගේ එක සම්භාවිතාව අපිට පුළුවන් ප්‍රතිඵල දිහා බලලා ලියාගෙන යන්න පුළුවන්. එතකොට අපි කියනවා ඒ වගේ එහෙක එක් ප්‍රතිඵලයක සම්භාවිතාව ලියන්න පුළුවන් කියලා පුතේ. එක බෙදීම පරීක්ෂණයේ මුළු ප්‍රතිඵල ගණන කියලා. ලියන්න එපා. සසම්භාවී පරීක්ෂණයේ මුළු ප්‍රතිඵල ගණන. හරිද? මේ තියෙන්නේ තෝරාගත් ප්‍රතිඵලයක සම්භාවිතාව. මේකට කියන දැන් පරීක්ෂණය කරලා නෙමෙයි හොයන්නේ. සිද්ධාන්ත පාවිච්චි කරලා. ඒ නිසා අපි මේකට කියනවා සෛද්ධාන්තික සම්භාවිතාව කියලා. තෝරාගත් ප්‍රතිඵලයක සෛද්ධාන්තික සම්භාවිතාව. උදාහරණයක් ගත්තොත් මේ වගේ එකක්. මම ගන්නවා ධාතු කැටයක් උඩ දාන පරීක්ෂණයක්. එතකොට ඒකේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල වෙන්නේ 1 2 3 4 5 6 නේ පුතේ. එතකොට මේකේ මම කියනවා දෙක ලැබීමේ සම්භාවිතාව ලියන්න කියලා. දෙකේව එකක් තියෙනවා. ඔක්කොම ප්‍රතිඵල 6ක් තියෙනවා. ඊළඟ මම කියනවා තුන ලැබීමේ සම්භාවිතාව. තුනේව එකක් තියෙනවා. ඔක්කොම ප්‍රතිඵල පුතේ 6ක් තියෙනවා. ඊළඟ මම කියනවා පහ ලැබීමේ සම්භාවිතාව. පහේව එකක් තියෙනවා. ඔක්කොම ප්‍රතිඵල 6ක් තියෙනවා. තේරෙනවනේ? උඩට හැම වෙලේම එක එන්නේ. බෙදීම මේකේ මුළු ප්‍රතිඵල ගන්න දෙන්නේ. ඒ කියන්නේ තෝරාගත්ත ප්‍රතිඵලයක සෛද්ධාන්තික සම්භාවිතාව තමයි මේ එන්නේ. එතකොට තෝරාගත් සිද්ධියක් ගත්තොත් ඒ අදාළ සිද්ධිය අවයව ගන්න අපි උඩට දාන්න ඕනේ. හරි අපි ඒක එතකොට බලමු. ඉස්සර ලියමු සෛද්ධාන්තික සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා. ලියන්න මෙහෙම. යම් සසම්භාවී පරීක්ෂණයක සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන විය හැකියාවක් ඇතනම් ඒ එක් එක් ප්‍රතිඵලයේ සම්භාවිතාව පරීක්ෂණයක් නොකර සෙවිය හැක. මෙසේ ලබා ගන්නා සම්භාවිතාව සෛද්ධාන්තික සම්භාවිතාව ලෙස
හඳුන්වයි. සෛද්ධාන්තික සම්භාවිතාව ලෙස හඳුන්වයි. ඊළඟ දේ යටින් මෙන්න මේක ලියලා කොටු කරලා තියාගමු. කොටුලයට මගින් ගත හැකි කියලා ලියන්න. එතකොට පුතේ තෝරාගත්ත සිද්ධියක් සැලකුවොත් මේක වෙනස් කළොත් නම් තෝරාගත් සිද්ධියක සෛද්ධාන්තික සම්භාවිතාව වෙන්නේ පුතේ අදාළ සිද්ධියේ ප්‍රතිඵල ගණන බෙදීම සසම්භාවි පරීක්ෂණයේ මුළු ප්‍රතිඵල ගණන. ඒකත් ඔක යටින් ලියලා තියාගන්න. තෝරාගත් සිද්ධියක සෛද්ධාන්තික සම්භාවිතාව සමානයි අදාළ සිද්ධියේ ප්‍රතිඵල ගණන බෙදීම සසම්භාවි පරීක්ෂණයේ මුළු ප්‍රතිඵල ගණන. ඔය ටික ලියාගෙන 29 3 අභ්‍යාසයක් තියෙනවා. හරි. නම් අකන පුතේ බලමු පුතේ 29 3 අභ්‍යාසයේ පළවෙනි ගාන. පැතිවල 1 සිට 6 තෙක් ලකුණු කරන ලද සමබර ධාතු කැටයක් පිළිගැනීමෙන් පසු පහත එක එකේ සම්භාවිතාව සොයන්න. ලැබුණු අංකය 5 වීම.
පහිනේ ඒවයි හයි තියෙන්නේ ඔක්කොම ප්‍රතිඵල 6ක් තියෙනවා. හරිනේ. ලැබුණු අංක ඉඩට්ට සංඛ්‍යාවක් වීම 2 4 6 ඉඩට්ට සංඛ්‍යා 3ක් තියෙනවා. ඔක්කොම සංඛ්‍යා 6ක් තියෙනවා. ලැබුණු අංකය සමචතුරාර්ය සංඛ්‍යාවක් වීම ඔක්කොම සංඛ්‍යා තියෙනවා. සමචතුරාර්ය සංඛ්‍යා එක් වරක් 1 1යි දෙවරක් 2 4යි තුන් වරක් 3 9යි ඔහොමනේ පුතේ සමචතුරාර්ය සංඛ්‍යා. දැන් 9 ගන්න බැහැනේ. එහෙනම් මේ ඉලක්කම් දෙක විතරයි තියෙන්නේ. 6න් 2යි. දෙවෙනි එකේ කියනවා බෑගයක සුදු පබළු 3යි කළු පබළු 2යි නිල් පබළු 1යි. ඒක ඔක්කොම තියෙනවා 3යි 2යි 5යි 1යි 6ක්. එහෙනම් 6න් පංගුණ යන්න ඕනේ. සුදු පබළුවක් ලැබීම. සුදු පබළු 3යි. ඊළඟට කියනවා කළු පබළුවක් ලැබීම. කළු පබළු 2යි. ඊළඟට කියනවා නිල් පබළුවක් ලැබීම. නිල් පබළු 1යි. ඊට පස්සේ කියනවා සුදු හෝ කළු. සුදු පබළු 3යි කළු පබළු 2යි 3යි 2යි පුතේ 5යි. ඊළඟට කියනවා සතු පබළුවක් ලැබීම. සතු ඒවා මේකේ නැහැ. එහෙනම් 6න් බිංදුවයි. එහෙම නැත්නම් බිංදුවයි කියලා ලියන්න පුළුවන්. නැති දෙයක් බෙදන්න බෑනේ පුතේ. බිංදුවයි කියලාම ලියලා දාන්න. තුන්වෙනි එක. හරි. කොහොම හරි පැති 1 2 3 4 5කට බෙදලා තියෙන්නේ පුතේ. එහෙනම් කොහොම හරි 5න් පංගු තමයි යන්න ඕනේ. හරි. පළවෙනියට කියන දර්ශකයේ D මත නැවතීම. D කියලා ඒවා තියෙන්නේ. Excuse me sir. Excuse me sir. යන්න පුතේ. sir දෙවැනි ගානේ 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ කිව්වේ නෑනේ. හරි කියන්න පුතේ මම. දෙවෙනි එකේ මම පස්වෙනි එක මේ පොඩ මාරු කරලා දුන්නා. දෙවෙනි එකේ පුතේ 6 වෙනි එකේ උත්තරේ තමයි මේක. පස්වෙනි එකේ උත්තරේ වෙන එකනේ පුතේ තිබ්බේ. කළු පබළුවන් නොලැබීමනේ. කළු පබළු 2යිනේ තියෙන්නේ පුතේ. එහෙනම් කළු පබළුවන් නොලැබෙන අවස්ථා තියෙනවා 4ක්. සුදුයි අනිත් ඒවා ලැබෙන ඒවා නෙවෙයි. 6 නෙවෙයි. ඊළඟ තුන්වෙනි එක පුතේ. ඒකේ පළවෙනි එක ලිව්වා දර්ශකයේ A හෝ D මත නැවතීම. A D කියලා දෙකක් තියෙනවා. B C හෝ E මත. B කියනවා C කියනවා E කියනවා ඔක්කොම තියෙනවා පුතේ 3ක්. පැති 3ක් තියෙනවා. එතකොට පුතේ උතනින් ඔය පාඩම අවසන් වෙනවා.